ඇටි කියන උපාංගය තමයි තියෙන්නේ. මුලින්ම නම්්‍ය තැටි අපි ෆ්ලොෆි ඩිස්ක් කියලා කියනවා ඔකට ඉංග්‍රීසියෙන්. ඔගොල්ලෝ අංකණය කරගෙන ආපු විදියට අංකණය කරගෙන යන්න ඉස්සරහට දැම්මං කියපු විදියට 3ක් මේ වෙද්දි කරලා තිනවා. ඕක ඒක ඔයගොල්ලෝ නම් කරලා තියෙන්නේ ABC නම් දැන් D මෙන්න 1 2 3 4 නම් 1 2 3 4 නම් දැන් 4 හරි. ලියන්න නම්්‍ය තැටි කියලා මාතෘකාව. නම්්‍ය තැටි කියලා ලියන්න මාතෘකාව. නම්්‍ය තැටිවලට අපි කියනවා ෆ්ලොෆි ඩිස්ක් කියලත් ඉංග්‍රීසියෙන්. ඒකත් ඔය එක්කම ලියන්න. ඩිස්කනෙක්ට් වෙනවා වගේ සෑහෙන්න ආපහු කනෙක්ට් වෙනවා ඩිස්කනෙක්ට් වෙනවානේ. හුලං වැඩි මං හිතන්නේ ඒකයි කේස් එක. ෆ්ලොෆි ඩිස්ක් ෆ්ලොපි ඩිස්ක් හරි ෆ්ලොපි ඩිස්ක්. මේවා ඉතා කුඩා දහරිතා වලින් යුක්තයි. දැනටනම් පාවිච්චි වෙන්නේ නැහැ මේවා. අපි මුලින්ම කම්පියුටර් ඉගෙන ගන්න කාලේ තමයි මේවා හඳුන්වලා දුන්නේ. සාමාන්‍යයෙන් මෙගාබයිට් 256 512 වගේ ප්‍රමාණ වලින් තමයි මේවා දහරිතාව තියෙන්නේ. හරි කුඩායි. හැබැයි වාසියකට තිබ්බේ තැනින් තැනට අරන් යන්න පුළුවන්. මේවා දැකලා ඇති ගෙවල් වල තාම තියෙනවා. ඒ කාලේ ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ හැම පරිගණක පාවිච්චි කරා නම් ෆ්ලොපි ඩිස්ක් තියෙනවා. මේකේ තියෙනවා මෙන්න මෙතන තියෙන පොඩි තැටිය මත චුම්බක තැටිය මත තමයි දත්ත තැන්පත් වීම සිද්ධ වෙන්නේ. හරි. මේක පරිගණකයට ඇතුල් කරන්න පැරණි පරිගණකවල තිබුණ කුඩා විවරයක් මේ කොටුවට ගැලපෙන්න ප්‍රමාණයට. හරි. නවතම පරිගණකවල ඒවා නැහැ. ටිකක් පැරණි ඒවා ගෙදර තාමත් පාවිච්චි කරනවා නම් මේ විවරය දැක ගන්න පුළුවන් ෆ්ලොපි ඩිස්ක් වල. හරි. ලොකු දහරිතාවක් නැහැ. තැනින් තැනට ගෙන යන්න පුළුවන්. ඒ කාලේ තිබුණ සාමාන්‍යයෙන් වර්ඩ් ෆයිල් 3-4ක් එහෙට මෙහෙට අරන් යන්න මේකෙන් පුළුවන්. ප්‍රයෝජනවත් වුණා ඒ කාලේ. හරි. මේකක් ළඟ තියෙනවා කියන්නේ ඉතින් එහෙන වැඩක් තමයි ඒ කාලේ. Tamanටම කියලා ෆ්ලොපි ඩිස්ක් එකක් තියෙනවා කිව්වහම අපිට නම් තිබුණේ නැහැ. සල්ලි තියෙන මිනිස්සුන්ට තිබුණා මේවා. ෆ්ලොපි ඩිස්ක් තිබ්බා පොඩ්ඩක් මෙගාබයිට් 2-4 වගේ දහරිතාවල ෆ්ලොපි ඩිස්ක් එකක් තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ආඩම්බර චරිතයක් තමයි ඒ කාලේ. හරි. ඒවා ටිකෙන් ටික භාවිතයෙන් ඉවත් වුණා. දැන් ඉතින් තියෙන්නේ පෙන්නේ පෙන් එක්ස්ටර්නල් ඒවනේ තියෙන්නේ. හරි. අපි ඒ ටික ලියාගමු. මේක දැනට පාවිච්චි වෙන්නේ නැහැ. හරි. තරු දාලා පල්ලෙහාට ලියන්න D කොටස මේ අපි ඉන්නේ ෆ්ලොපි ඩිස්ක් නම් තැටි වල ලියන්න පහලට. අතීතයේ පාඩම රෙකෝඩ් කරනවද? ඈ පාඩම රෙකෝඩ් කරනවද? ඔව් මා පාඩම රෙකෝඩ් කරන්න හිතුවේ මේ දැනට මට හිතාගන්න බෑ කවදා වෙද්දි පන්ති පටන් ගනීද කියලා. ඒ ප්‍රශ්න එක්ක 2021 අය මම පාඩම රෙකෝඩ් කරන්න කොහොමවත් කැමති කෙනෙක් නෙවෙයි. හේතුව දැන් රෙකෝඩ් කරලා මං කොහෙට හරි දැම්මොත් YouTube එකට හරි මගේ ඩ්‍රයිව් එකට හරි දැම්මොත් මේ ලයිව් කනෙක්ට් වෙන පිරිස අඩු වෙනවා. ඒක හින්දා මම කැමති නෑ මේක මේ රෙකෝඩ් කරන්න. නමුත් 2021 අය කිව්වා රෙකෝඩ් කරලා පුළුවන් විදිහකට දාන්න. මොකද 4-5 දිනෙටම කනෙක්ට් වෙන්න බැරි හින්දා. හරි. ඒකයි මම බැලුවේ පුළුවන් විදිහකට දැන් මේකෙත් දෙව්මිනි ඉන්නවා, ඉන්දුවරි ඉන්නවා,
කීප දෙනෙක් ඉන්නවනේ කනෙක්ට් වෙන්නේ නැති අය. ඒගොල්ලන්ට පොඩි උදව්වක් එක්කෙනෙක්ට හරි ගන්න පුළුවන් වෙයි කියලා හිතලා රෙකෝඩ් කරන්න බැලුවේ. කෝකටද දාන්නේ ඩ්‍රයිව් එකටද YouTube එකටද කියලා තාම හිතුවේ නෑ. රෙකෝඩ් කරගන්නවා විතරයි තාම. හරි. ලියන්න. අතීතයේ භාවිත වූ නමුත් අතීතයේ භාවිත වූ නමුත් වර්තමානයේ භාවිත නොවේ. වර්තමානයේ භාවිත නොවේ. වර්තමානයේ භාවිත නොවේ. ඊළඟ තරුව ධාරිතාවෙන් ඉතා කුඩා වීම. ධාරිතාවෙන් ඉතා කුඩා වීම. ධාරිතාවෙන් ඉතා කුඩා වීම. භාවිතය නිවත්වීමට හේතුවයි. ධාරිතාවෙන් ඉතා කුඩා වීම භාවිතය නිවත්වීමට හේතුවයි. තුන්වෙනි තරුව කුඩා චුම්බක තැටියක් තුළ දත්ත ගබඩා වීම සිදුවේ. කුඩා චුම්බක තැටියක් තුළ දත්ත ගබඩා වීම සිදුවේ. හරි.
ඊළඟට ලියන්න ආපහු තව තරුවක් දාලා ලියන්න. පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වීම වාසියකි. පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වීම වාසියකි. ඔව් බවෝ දැන් එහා ගෙදර මම මේ එළියට ඇවිල්ලා කියන්නේ මම මේ අපේ මේ වැරන්ඩ එකේ ඉඳගෙන තමයි මේ ස්තෝප්පුවේ ඉඳගෙන තමයි පන්තිය කරන්නේ. දවල් වරුවට ගියස්සර මෙලා ඉඳලා එපා වෙලා තියෙන ඉඳලා ඉතින් එහා ගෙදර සද්ද තමයි ඇහෙන්නේ. මගේ බබෙක් නෙමෙයි. මම බැඳලා නැහැ. හරි. අහිංසක චරිතයක් මං තාම. කියන්නේ මට අත්දැකීමක් නේ ඉතින් ඇහෙනවනේ නලව ගන්න එහෙම විදිය ළමයි හම්බුන කාලෙක අපිට පුළුවන් නලව ගන්න ওই සද්දෙටනේ. පබෝදලත් පුරුදු වෙන්න. හරි. ඒතකොට සර් පුරුදු වෙනවද? ඔව් පුරුදු වෙනවා කියන්නේ ඇහෙනවනේ බං. දකින්නේ නැහැ ඇහෙනවා. ඔයගලන්ට ඉතින් ඕන වෙයි සමහර විටනේ ළඟදීම. ඇහෙනවන්නේ. හරි. මම මේ අහන්නත් අද ලැබෙන වේ කවුරු හරි අහලා තියෙනයි කොහොමද? හරි. ඊළඟට ඔච්චරයි නම්ය තැටි ගැන කියන්න තියෙන්නේ. ඊළඟට අපි සැනලි මතකකට යමු. ඒ කියන්නේ ඊ කොටස 1 2 3 4 5 ඊ කොටස සැනලි මතක. සැනලි මතක. සැනලි මතක නේ. සැනලි මතක. අපි කියනවකට USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් කියලා. සැනලි මතක කියලා මාතෘකාව ලියන්න. ඉංග්‍රීසි නමත් ලියන්න. තප්පරයක් දෙන්න.
හරි සැනලි මතකනේ මාතෘකාව සාමාන්‍යයෙන් දැන් මෙතන ඉන්න අය ගාව ICT කරන නිසා සැනලි මතකයක් බොහෝ විට ඇති නේද පෙන් ඩ්‍රයිව් එකක් තියෙනවනේ කට්ටියම ගාවනේ ඕවා විවිධ ප්‍රමාණ වලින් තියෙනවා සාමාන්‍යයෙන් 4 8 16 32 64 128 විදිහට තියෙනවා සාමාන්‍යයෙන් කිංස්ටන් A-Data Sony වගේ ඒවා තමයි ටිකක් ජනප්‍රිය බ්‍රෑන්ඩ්ස් හරි එතකොට ඕක සෑහෙන පහසු ඒ වගේම ප්‍රයෝජනවත් උපාංගයක් තැනින් තැනට දත්ත ගෙන යන්න ඒ වගේම පහසුයි අරන් යන්න දත්ත ලියන්න කියවන්න මකන්න හරි ලේසි සහ දත්තවල කල්පැවැත්ම සහ උපාංගයේ කල්පැවැත්ම ඉතාම වැඩි සමහර අයට අත්දැකීම් ඇති සමහර විට අවුරුදු 5-6ක් කිසිම ගැටලුවක් නැතුව සමහරට 10ක් 15ක් වුණත් පෙන් එක නැති වෙන එක තමයි වෙන්නේ බොහෝ විට පෙන් එක මුකුත් ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් පෙන් එක තියෙනවා පෙන් එක නැති වෙන එක තමයි වෙන්නේ නැත්තම් පෙන් එක කැඩෙන්නේ නැහැ හරි වැඩ නොකරන්නේ නැහැ ගොඩක් වෙලාවට කරුමයක් තියෙනවා නම් තමයි පෙන් එක වැඩ නොකර ඉන්නේ නොකරන්නේ ගොඩක් වෙලාවට වැටුනොත් එහෙම පොඩි පොඩි අවුල් තියෙනවා නමුත් ඒත් වැඩ කරනවා එතකොට වර්තමානයේ භාවිත වෙනවා ගොඩක් වෙලාවට ඔය 9 තැටියේ රීප්ලේස්මන්ට් එක නැත්තම් 9 තැටියේ වෙනුවට හඳුන්වලා දුන්න උපකරණය ඕක සැනලි මතකය හරි ඔකට නම් ගොඩාක් කියනවා පෙන් ඩ්‍රයිව් එක USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක USB ඩ්‍රයිව් එක ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක සැනලි මතකය පෙන් එක එහෙම නම් ගොඩාක් තියෙනවා හරි සැනලි මතක දැකලා ඇති මේ ළමයි ගෑල් ළමයින්ට තමයි ටිකක් සැනලි මතක පාවිච්චි අඩු ප්‍රී ළමයින්ට තියෙනවා සැනලි මතකනේ කින්ස්ටන් එකක් නෑ පෙන්වන්න සෝනිත් තියෙනවානේ සැන්ඩිස්ක් A-Data Transcons HP හරි හරි අභිෂේක් අර සුනාමි වෙලාව පහ වුණාද අභිෂේක් ඔව්නේ 9යි ගානකට නේ තිබ්බේ 9:25 9:25 නේ ඒක පහ වුණා හරි ලියන්නකෝ සැනලි මත ඉන්ස්ටන් එක පෙන්නන්නද පෙන්නන්න අනක ඉන්ස්ටන් එකක් තියෙනවා උඹ අතට මොකද වෙලා තියෙන්නේ අත කැල්ලස කැඩලා තියෙන්නේ තියෙන තමයි කැල්ල නෙවෙයි සවුත්තු වෙලා දැන් ඉතින් වයස අයිනවා ඈ නෑ ලියලම ඕ IT දැම්ම පිටු 128 ලියන්න කියලා ඉස්කෝලෙන් ඔව් හරි ලියමු අපි පොලිටිකල් ඔගොල්ලෝ ඉතින් මේ පවතින දේශපාලනයවත් වෙනස් කරන්න උත්සාහ කරන්න ළමයිනේ රටට වැඩදායි වෙන විදියට දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ළමයි විදියටනේ නැසෙ දැන් අපි අලුත් මේක මේ පාංශු කූල දෙන්න සැලසුම් කරන්නේ කොරෝනා මරණ වලට හරි මොකක් හරි කමක් නැහැ කරපල්ලකොනේ හරි ලියන්න මෙහෙම වර්තමානයේ බහුලව භාවිත වේ
දෙවැනි කාරණාව දත්ත ලිවීම සහ කියවීම පහසුය. දත්ත ලිවීම සහ කියවීම පහසුය. දත්ත ලිවීම සහ කියවීම පහසුය. ඊළඟ කරුණ උපාංගයේ සහ ගබඩා කරන දත්තවල උපාංගයේ සහ ගබඩා කරන දත්තවල උපාංගයේ සහ ගබඩා කරන දත්තවල කල් පැවැත්ම වැඩිය. කල් පැවැත්ම වැඩිය. ඊළඟ කාරණේ 4 හරි තරු දානවා නම් තරු ඊළඟ තරුව ලියන්න ධාරිතාව වැඩිවීමද වාසියකි. ධාරිතාව වැඩිවීමද වාසියකි. ධාරිතාව වැඩිවීමද වාසියකි. හරි. එතකොට ඔන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන ආචයන උපාංග ටික ඔය විදිහට ඉවර වෙනවා. තව ඔගේ පොඩි පොඩි මාතෘකා ටිකක් හදලා කරන්න පුළුවන්. ඒත් අත්‍යවශ්‍ය නෑ. ඒ ටික ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්න මොනවද? ඔය මතක කාඩ්පත්, චිප් වර්ග සහ ඒ තව පොඩි පොඩි දේවල් ටික කතා කරලා නෑ මේ වෙලාවේ. ඒවා සාමාන්‍යයෙන් කැමරාවල ෆෝන් වල එහෙම පාවිච්චි වෙන්නේ ඒවා. ඔය ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක වගේම තමයි වෙන වෙනම පරිගණකයට සම්බන්ධ කරලා අවශ්‍ය දත්ත ගබඩා කිරීම සහ ලබා ගැනීම කරන්න පුළුවන්. හරි. ඒ ගැන කතා කරලා නෑ. ඒ කියන්නේ මතක කාඩ්පත් කියන මාතෘකා. ලියමු පොඩ්ඩක් මතක කාඩ්පත් ගැනත් එක වාක්‍යයක් හරි ලියලා දාමු. ඊළඟ උපාංගයේ විදිහට ලියන්න මතක කාඩ්පත් කියලා. මතක කාඩ්පත් කියලා ලියන්න. ඒකත් නැත්තම් අඩුපාඩුවක් වෙයි. මතක කාඩ්පත් කියලා ලියන්න. ඊළඟ අංකය මේ 6 නේද? F. මතක කාඩ්පත් කියලා ලියන්න. මතක කාඩ්පත් කියලා ලියන්න. ඔකට ඉංග්‍රීසියෙන් ලියන්න මෙමරි කාඩ්.
හරි ජැක්සන් වෙනවා මෙමරි කාඩ් වාක්‍යයක් දෙකක් ලියලා දාමු එතකොට හරි මේකත් දත්ත ගබඩා කරන ජනප්‍රිය උපාංගයක් ජංගම දුරකථන සහ කැමරා වගේ දේවල් වලට තමයි මෙයා වැඩිපුර පාවිච්චි කරන්නේ අපිට පරිගණකයත් එක්ක ඔය තොරතුරු ටික ගන්න නම් කැමරාව හෝ දුරකථනය පරිගණකයට USB කේබලයක් මාර්ගයෙන් සම්බන්ධ කරන්න ඕනේ. හරි. ඒක චුට්ටක් ලියලා දාමු ඒ ඇති. ලියන්නකෝ පළවෙනි කරුණ විදියට. මේවා හැමෝම දන්නවා සාමාන්‍ය දැනීම. ICT නොකරත් මේවා දන්නවා ළමයි. හරි. සඳුනි ඉන්නවද? ඉන්නවා සඳුනි ඉන්නවා. ජයන්තු සෙනෙතුත් ඉන්නවනේ. ජයන්තු සෙනෙත්. එරන්ද මදුෂාන්, මහේෂ් කුමාර, චමිත් කුමාර මුගේ චමියා කියලා ඉඳලා ඇත්තටම අමතක වෙනවා දැන් අපිට. ළමයි ටිකට මොනවා වෙලාද දන්නේ නැහැ. පබෝදගේ ඉස්සෙල්ලා බර මං හිතුවා කිලෝග්‍රෑම් 88ක් විතර ළඟ වෙන්න තිබුණා පබෝදගේ බර. දැන් 108ක් විතර වෙලා ඇති කියලා මට හිතෙනවා. ගෙදරම ඉඳලානේ. ඔව්. හරි මෙහෙම ලියන්න. මතක කාඩ් පත්වලට ලියන්න. කැමරා සහ ජංගම දුරකථනවල භාවිත වේ කැමරා සහ ජංගම දුරකථනවල භාවිත වේ. ඊළඟ කරුණ විදිහට ලියන්න මෙහෙම. ඊළඟ කරුණ ජැක්සන් වෙනවා. මතක කාඩ් පතේ ඇති දත්ත පරිගණකයෙන් කියවීම සඳහා පරිගණකයට ලබා ගැනීම සඳහා USB කේබලයක් මගින් USB කැපිටල් ලිව්වොත් තමයි හොඳ. USB කේබලයක් මගින් පරිගණකයට සම්බන්ධ කළ යුතුය.
හරි හරි එතකොට අපි ඊළඟ මාතෘකාවට යනවා ඔන්න අපි ඔය බැලුවේ ස්ථීරව දත්ත තැන්පත් කරන උපාංග ප්‍රධානයම ටික ඕකේ ප්‍රධානම එක්කෙනා දෘඩ තැටිය හරි තව උපාංග කීපයක් ගැන කතා කරා හරි අනිත් මාතෘකාවට එන්න ඔය දත්ත තැන්පත් කිරීමටම අදාළ තව අනුමාතෘකාවක් ඒක ලියන මාතෘකාව එතකොට මෙන්න මෙහෙම දත්ත ගබඩා කිරීම සහ කියවීම අනුව මම ලියන්නන්නේ දත්ත ගබඩා කිරීම සහ කියවීම අනුව වර්ග කිරීම කියවීම අනුව වර්ග කිරීම හරි එතකොට මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා මම ඒකෙත් පළවෙනි මාතෘකාව ලියලම පැහැදිලි කිරීම කරන්නම් දැන් මේක තමයි මාතෘකාව මේ යටතේ තව අනුමාතෘකාවක් එනවා එතකොට පිළිවෙලින් දත්ත වෙත ප්‍රවේශ වීම sequential data access හරි sequential data access ඔය අනුමාතෘකාව හරි මෙන්න මේ රූපයෙන් පැහැදිලි කරගන්න උත්සාහ කරමු මම මේ කියන දේ හරි මේ හිතන්න දත්ත තැන්පත් කරන ඒකකයන් කියලා මේ දත්ත තැන්පත් කරන මේ කැටිත්තක් කියලා හිතුවත් කමක් නැහැ මේ කැටිති ගොඩක් හරි මේ කැටිති ගොඩක් මම මේව නම් කරගෙන ගියොත් මේක A මේක B මේක C D E F කියලා හරි මම පිළිවෙලින් දත්ත වෙත ප්‍රවේශ වීම තමයි මේ කියන්න යන්නේ මේක A මම මේ නම් කරගන්නව නිකන් පහසුව සඳහා මගේ F G H I J K L M හරි එතකොට මේ පැත්තේ ඉඳලා තමයි මම භාවිතයට ලෑස්ති වෙන්නේ එතකොට මට ඕනේ කියලා හිතන්න මෙන්න මේ K කියන ස්ථානයේ දත්ත තැන්පත් කරන්න ඕනේ කියලා හිතන්න හරිද K කියන ස්ථානයේ දත්ත තැන්පත් කරන්න ඕනේ කියලා හිතන්න මේක හෙන ලේසි තේරුම් ගියහම ලේසි මේ මාතෘකාව චුට්ටක් නුහුරුයි කියලා දැනුණාට හරි දැන් Kට කලින් දත්ත තැන්පත් කරන්න පුළුවන් ඒකකයන් තියෙනවා ගොඩක් JIHGFEDCABBA කියලා හරි මේ පිළිවෙලින් දත්ත වේද ප්‍රවේශ වීමේදී කරන්න වෙන්නේ
මට මෙයා තැන්පත් කරගන්න ඕන නම් කේවල මට කරන්න දෙයක් නෑ පිළිවෙලින් දත්ත වෙත එන්න ඕන හින්දා ඉස්සෙල්ල ඒ ගාවට එනවා ඒගෙන් B ගාවට එනවා Bගෙන් C ගාවට එනවා Cගෙන් Dට එන්න ඕනේ Dගෙන් Eට එන්න ඕනේ Eගෙන් Fට එන්න ඕනේ Fගෙන් ඔය විදියට එකින් එක අනුපිළිවෙලින් පහු කරගෙන එන්න වෙනවා මට ඕන ස්ථානය හම්බ වෙනකං හරි මේ ක්‍රමය චුට්ටක් වෙලා යනවා කාර්යක්ෂමතාවයෙන් පොඩ්ඩක් අඩු ක්‍රමයක් හරි ඔගලන්න මතකනම් චුම්බක පටි කියලා අපි උපාංගයක් කතා කරා වැඩිම දත්ත ධාරිතාව තියෙන උපාංගයක ඒකෙදි භාවිතා වෙන්නේ මෙන්න මේ ක්‍රමය අපි කිව්වා චුම්බක පටිවල දත්ත ලියන්න කියවන්න ගොඩාක් වෙලා යනවා කියලා වෙලා යන්න හේතුව තමයි මේක හේතුව එයා තමන්ට ඕන ස්ථානය හොයාගෙන යන්නේ අනිත් ස්ථාන පිළිවෙලින් පහු කරගෙන ගිහිල්ලා එයාට කලින් දත්ත ඒකක තියෙනවා කියලා හිතුවොත් 500ක් ඒ 500ම පහු කරන් ගිහිල්ලා තමයි යාට ඕන තැනට එයා එන්නේ කියවන කොටත් එහෙමයි හරි එතකොට මේ එක ක්‍රමයක් එතකොට දත්ත තැම්පත් කරන්න ලියන්න පාවිච්චි කරන ක්‍රම දෙකෙන් එකක් මේ පිළිවෙලින් ඔව් ඕකේ අනිත් එක රැන්ඩම් ඇක්සස් මේ රැන්ඩම් ඩේටා ඇක්සස් කියන එකද ඔව් ඒක අපි මේක ඉවර වෙලා කතා කරනවා මේ රූපය චුට්ටක් ඇඳලා ඉන්නකෝ මේ රූපය පොඩ්ඩක් ඇඳලා ඉන්න පිළිවෙලින් දත්ත වෙත ප්‍රවේශ වීම සීක්වෙන්ෂල් අහඹු ලෙස ප්‍රවේශ වීම රැන්ඩම් ඊළඟ එක රූපය පොඩ්ඩක් ඇඳලා ඉන්න මම ඔය ABCD කියලා නම් කරාට එහෙමම නම් කරන්න ඕනේ නැහැ 1 2 3 4 කියලා දාන් ගියත් ගැටලුවක් නැහැ ලියන්න පළවෙනි ලක්ෂණයේ විදියට ලියන්න මෙහෙම නියමිත ස්ථානය පැමිණෙන තෙක් නියමිත ස්ථානය පැමිණෙන තෙක් නියමිත ස්ථානය පැමිණෙන තෙක්
හමුවන දත්ත සියල්ල හමුවන ස්ථාන සියල්ල පිළිවෙලින් පසු කරගෙන යාමට සිදුවේ. පිළිවෙලින් පසු කරගෙන යාමට සිදුවේ. පිළිවෙලින් පසු කරගෙන යාමට සිදුවේ. ඊළඟ තරුව මෙම ක්‍රමයෙන් දත්ත ලිවීම සහ කියවීම මෙම ක්‍රමයෙන් දත්ත ලිවීම සහ කියවීම මෙම ක්‍රමයෙන් දත්ත ලිවීම සහ කියවීම සඳහා ලිවීම සහ කියවීම සඳහා වැඩි වේලාවක් ගත වේ. වැඩි වේලාවක් ගත වේ. ඊළඟ කරුණ චුම්බක පටිවල භාවිත වන්නේ චුම්බක පටිවල භාවිත වන්නේ මෙම තාක්ෂණයයි. චුම්බක පටිවල භාවිත වන්නේ මෙම තාක්ෂණයයි. හරි. පිළිවෙලින් දත්ත වෙත ප්‍රවේශ වීම කියන කොටස හරි. ඊළඟට මාතෘකාව ලියන්න අංක 2 නේද? ඔව්. 2ට ලියන්න අහඹු ලෙස දත්ත වෙත ප්‍රවේශ වීම. අහඹු ලෙස දත්ත වෙත ප්‍රවේශ වීම. ඔකට කියනවා අපි random data access. random data access කියලා කියනවා.
මාත් එක්කම අන්තිම රූපේනේ වෙලා යන්න යවන්න ඔපා වැඩිය. මම ගන්නම් මට දත්ත තැන්පත් කරන්න ඕනේ හෝ කියවන්න ඕන තැන මෙයා ගාව තියෙන්නේ. මම ඉන්නේ මෙතන නම් මට වෙන වෙන අය ගාවට යන්න ඕනේ නෑ. කෙලින්ම මම මෙතන තමයි ඇක්සස් කරන්නේ. කෙලින්ම ඔතන තමයි ඇක්සස් කරන්නේ. අහම්බු ලෙස දත්ත වෙත ප්‍රවේශ වීම මේ ක්‍රමය කාර්යක්ෂමයි. වැඩි වෙලා ගත වෙන්නේ නැහැ. හරි. මේ ක්‍රමය කාර්යක්ෂමයි. කෙලින්ම මට පුළුවන් අයි වෙත ප්‍රවේශ වෙන්න කරදරයක් නැතුව. අපි දන්න සාමාන්‍ය ගොඩාක් ජනප්‍රිය ක්‍රමවල තියෙන්නේ මේ ක්‍රමය. දුඩ තැටිය, සැනලි මතක, සංයුක්ත තැටි වගේ ගොඩාක් උපකරණවල තියෙන්නේ මේ ක්‍රමය. හරි. රූපය අඳින්නකෝ. හරි අපි ලක්ෂණ ටික ලියා ගමුනේ. ලක්ෂණ ටික ලියා ගමු. පළවෙනි ලක්ෂණය ලියන්න. අවශ්‍ය ස්ථානය වෙත අවශ්‍ය ස්ථානය වෙත අවශ්‍ය ස්ථානය වෙත එක්වරම අවශ්‍ය ස්ථානය වෙත එක්වරම ප්‍රවේශ වීමේ හැකියාව ඇත. ප්‍රවේශ වීමේ හැකියාව ඇත. එක්වරම ප්‍රවේශ වීමේ හැකියාව ඇත. ඊළඟ කාරණාව නේද අභිෂේක්? ඔව් සර්. ඊළඟ කාරණාව වාසුල ඉන්නවා නේද? ඉන්න වාසුල කතා කරන්නේ නැහැ කවදාවත්. ලියන්න ඊළඟ කාරණාව
පිළිවෙලින් දත්ත වෙත ප්‍රවේශ වීමේ ක්‍රමයට වඩා පිළිවෙලින් දත්ත වෙත ප්‍රවේශ වීමේ ක්‍රමයට වඩා අඩු කාලයක් ගතවන නිසා අඩු කාලයක් ගතවන නිසා අඩු කාලයක් ගතවන නිසා කාර්යක්ෂමතාවයෙන් වැඩිය ඊළඟට ලියන්න දෘඩ තැටි කමා සංයුක්ත තැටි දෘඩ තැටි කමා සංයුක්ත තැටි හා සැනලි මතක වැනි උපාංගවල භාවිත වේ හරි එතකොට ඒ කොටසත් ඉවරයි එතකොට තව පොඩි කොටසක් තියෙනවා අලුත් මාතෘකාවකට කලින් තව පොඩි කොටසක් තියෙනවා ඒකත් ටිකක් ලියාගෙන ඉමු ඇත්තරම මෙහෙම මාතෘකාවක් නැහැ මම මාතෘකාවක් හැදුවා ගුරුවත් පොතේ කියලා තියෙන්නේ කෙලින්ම සමාන්තර පරිගණකයයි ජාලක පරිගණනයයි කියලා තියෙන දෙක කොටස් දෙක ඔයගොල්ලන්ට කියන්න කියලා විතරයි මම ඒකට පොඩි මාතෘකාවක් හදලා මේ මාතෘකාව කියන්නේ ඔයගොල්ලන්ට
ඔය දැන් දත්ත තැන්පත් කිරීම එක්ක ගැලපෙන එකක් නෙමෙයි මේ. ඒකට වෙනස් කාරණයක් මේ. දත්ත තැන්පත් කිරීම වල කරුණු ටික ඔතනින් ඉවර වෙනවා. හරි. අලුත් මාතෘකාවක් පරිගණකය මගින් කාර්යයන් සිදු කර ගැනීම කියලයි මම මාතෘකාව හැදුවේ. පරිගණකය මගින් කාර්යයන් සිදු කර ගැනීම. පරිගණකය මගින් කාර්යයන් සිදු කර ගැනීම. පරිගණකය මගින් කාර්යයන් සිදු කර ගැනීම. හරි. එතකොට මේකේ කොටස් දෙක තමයි ඔයගලන්ට කියන්න කියලා තියෙන්නේ. මම ඒකේ කොටස් දෙක වෙන් කරන්නම්. ඉස්ලාම කොටස් තමයි සමාන්තර පරිගණනය කියන එක. පරිගණකය නෙමෙයි සමාන්තර පරිගණනය. සමාන්තර පරිගණනය. හරි. අපි ඔකට කියනවා parallel computing කියලා. parallel computing. parallel computing. parallel computing කියලා කියන්නේ. මාතෘකාව ලියන්නකෝ. හරි. parallel computing මේකෙන් අදහස් කරන්නේ දැන් මම මුලින්ම මාතෘකාවේ කිව්වනේ පරිගණකය මගින් කාර්යයන් සිදු කර ගැනීම තමයි මාතෘකාව. ඕකේ සමාන්තර පරිගණනය කියලා හඳුන්වන්නේ මෙන්න මේ වගේ කරුණක්. හරි. මේකෙන් කරන්නේ එක කාර්යයක් කුඩා කොටස් කීපයකට බෙදලා එකම පරිගණකයකින් සිදු කර ගැනීම. හරි. එක කාර්යයක් ගෙඩි පිටින් ඉවර කරන්නේ නැහැ. කුඩා කොටස් කීපයකට බෙදලා එක පරිගණකයකින් කරගන්නවා. පරිගණක කීපයක් සම්බන්ධ වෙන්නේත් නැහැ. එක පරිගණකයයි සම්බන්ධ වෙන්නේ. හරි. ඕකට තමයි සමාන්තර පරිගණනය කියලා කියන්නේ. අන්තර්ජාලය හා ජාලකරණය කියන සංකල්ප හඳුන්වලා දෙන්න කලින් මිනිස්සු වැඩ කරගත්තේ මේ කියන සමාන්තර පරිගණනය පාවිතයෙන් තමයි. නමුත් ජාලකරණය සහ අන්තර්ජාලය හඳුන්වලා දුන්නාට පස්සේ මේ ක්‍රමය අතෑරලා ඊළඟ ක්‍රමය මිනිස්සු පාවිච්චි කරන්න ගත්තා. ඒක මං ඊළඟට කියන්නම් මේක ලියලා ඉවර වෙලා. මේකේ සරල දෙයක් තියෙන්නේ එකම කාර්ය කුඩා කුඩා කොටස් වලට බෙදලා එකම පරිගණකයක් භාවිතයෙන් CPU එකක් භාවිතයෙන් කරලා ඉවර කරගන්න එකයි මේකෙදි කරන්නේ. හරි. ඔක නිකන් මම අපහැදිලි නම් නිකන් ඇඳලා පෙන්නන්නම්. මෙහෙම කාරණයක් මේ කියන්නේ. මගේ කාර්ය මේක නම් මං කාර්ය බෙදනවා කොටස් කීපයකට. කොටස් කීපයකට බෙදලා මම CPU එකෙන් කරගන්නේ මේ කාර්ය කොටස් විදියට. කොටස් විදියටයි කරගන්නේ. ඉස්සෙල්ලා මේ කොටස කරගන්නවා. හරි. ඊට පස්සේ මේ කොටස කරගන්නවා. ඊට පස්සේ මේක ওই විදියට මුළු ක්‍රියාවලියම කරලා ඉවර කරගන්නවා කොටස් වලට බෙද. හරි. ඒක තමයි සමාන්තර පරිගණනයෙන් වෙන්නේ.
ප්‍රාථමික ක්‍රමයක් එක අතකින් බැලුවාම අන්තර්ජාලය සහ ජාලකරණය හඳුන්වලා දෙන්න කලින් මේක තමයි ක්‍රමය වැඩ කරව ගත්තේ පරිගණකය පාවිච්චි කරලා. ලියන්න සමාන්තර පරිගණනයට මෙහෙම යම් කාර්යයක් යම් කාර්යයක් යම් කාර්යයක් යම් කාර්යයක් කුඩා කොටස් වලට වෙන් කරගෙන කුඩා කොටස් වලට බෙදා ගනිමින් කුඩා කොටස් වලට බෙදා ගනිමින් එක් පරිගණකයක් භාවිතයෙන් එක් පරිගණකයක් භාවිතයෙන් සිදුකර අවසන් කිරීම මෙයින් අදහස් කෙරේ. සිදුකර අවසන් කිරීම මෙයින් අදහස් කෙරේ. සිදුකර අවසන් කිරීම මෙයින් අදහස් කෙරේ. හරි. ඊළඟ කොටස අපි සමාන්තර පරිගණනයට පස්සේ අංක 2 ජාලක පරිගණනය. ජාලක පරිගණනය. අපි ඔකට කියනවා grid computing කියලා. grid grid computing කියලා කියනවා ඔකට.
හරි මේකෙදි කරන්නේ මෙන්න මෙහෙම එකක් මේකෙදි කරන්නේ දැන් අපි ඉස්සෙල්ලා කරේ එක පරිගණකයකින් තමයි අපේ වැඩ ටික කරගත්තේ මේකෙදි එහෙම නෙමෙයි අපේ පරිගණකය මේ මගේ පරිගණකය නම් මම තනියෙන් නෙමෙයි ඉන්නේ මම තව පරිගණක ගොඩක් එක්ක සම්බන්ධ වෙලයි ඉන්නේ මේ අතර සම්බන්ධ වෙලා ඉන්න පරිගණක අතර සමහර ඒවා හෙන ලොකු කාර්යක්ෂමතාවලින් යුක්ත ඒවා හරි සමහර ඒවා data servers හරි මට දැන් සෑහෙන පහසුකම් ටිකක් තියෙනවා අන්තර්ජාලයේ තියෙන හින්දා මම කනෙක්ට් වෙලා තියෙනවා ලෝකේ ලොකුම සමහර ලාවට කාර්යක්ෂමම පරිගණක එක්ක ඉතින් මට වැඩක් හම්බුනොත් මේ මගේ පරිගණකය මට වැඩක් හම්බුනොත් කරන්න කියලා මම ඒක බෙදා ගන්නවා වැඩේ බෙදා ගන්නවා කුඩා කොටස් වලට මට ලේසි දැන් ඒ කොටස් කරන්න මම මෙයාවත් පාවිච්චි කරනවා මෙයාවත් පාවිච්චි කරනවා මෙයාවත් පාවිච්චි කරනවා මෙයාවත් පාවිච්චි කරනවා මංගාව ජාලය ඇතුලේ ඉන්න සියලුම පරිගණක පාවිච්චි කරලා ඒ අයට ආවේනික ලක්ෂණ වලට අනුව මම ඒගොල්ලන්ට වැඩ බාර දීලා තමයි මම ඉක්මනට මගේ වැඩේ කරගන්නේ සමහර වැඩවලට අයිතිනේ ඩේටාබේස් එකක් එක්ක සම්බන්ධ වෙන එක අයිති වෙබ් සර්වර් එකක් එක්ක සම්බන්ධ වෙන එක අයිති මේල් සර්වර් එකක් එක්ක සම්බන්ධ වෙන්න ඕන වෙනවා ඔය සේරම මට තනි පරිගණකයකින් කරන්න බෑ හරි ඒ හින්දා ජාලය මගේ වටා තියෙන ජාලයම මුළු ජාලයම ප්‍රයෝජනයට අරගෙන පරිගණක ගොඩාක් එක්කහු කරගෙන මම මේ වැඩේ කරලා ඉවර කරගන්නවා මේක තමයි අපි දැන් පාවිච්චි කරන ක්‍රමය හරි සහ කාර්යක්ෂමම ක්‍රමය මේකෙන් අපිට ඉක්මනට වැඩ කරගන්න පුළුවන් අනිත් එක නවීන තාක්ෂණයන් සහ කාර්යක්ෂම උපක්‍රම පාවිච්චි කරලා තමන්ගේ වැඩ නිම කර ගැනීමේ හැකියාව තියෙනවා එහෙනම් සමාන්තර පරිගණනයට වඩා ජාලක පරිගණනය තමයි සුවිශේෂී වෙන්නේ හරි ඕක තමයි මට කියන්න උවමනාව තිබ්බේ මෙහෙම ලියාගමු එතකොට ඒ කොටසත් හරි මෙහෙම ලියාගමුනේ යම් කාර්යයක් සිදු කර ගැනීම සඳහා 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 තම පරිගණකය හා සම්බන්ධ තම පරිගණකය හා සම්බන්ධ තම පරිගණකය හා සම්බන්ධ ජාලගත අනෙක් පරිගණක ජාලගත අනෙක් පරිගණක භාවිතයට ගැනීම මෙයින් අදහස් කෙරේ භාවිතයට ගැනීම මෙයින් අදහස් කෙරේ
ඒකටම ලියන්න මේ සඳහා අන්තර්ජාලය භාවිත වන අතර මේ සඳහා අන්තර්ජාලය භාවිත වන අතර මේ සඳහා අන්තර්ජාලය භාවිත වන අතර සුවිශේෂී කාර්යක්ෂම පරිගණක සුවිශේෂී කාර්යක්ෂම පරිගණක වලින් සුවිශේෂී කාර්යක්ෂම පරිගණක වලින් තම කාර්ය සිදු කර ගැනීමට හැකිවීම තම කාර්ය සිදු කර ගැනීමට හැකිවීම වාසියකි. හරි. එතකොට ඊළඟට අපිට ඉතා වැදගත් මාතෘකාවක් වෝන් නිව්මාන් ආකෘතිය කියන එකයි තියෙන්නේ. ඔලෙවල් වලටවත් කරලා නැති විභාගයට MCQ දෙකක් විතර හැම පාරකම හම්බ වෙන කොටසක්. ඒක මම සඳුදාට ඉතුරු කරනවා. දැන් මට පොඩ්ඩක් කියන්න WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නේද? මම ප්‍රශ්න ටිකක් එව්වොත් ඒකෙන් ගන්න පුළුවන්ද? මේකෙන් ෂෙයා කරන්න ඕනේද? හරි. මම දෙකම කරන්නම්කෝ. දෙකම කරන්නම්. මම group එකටත් දාන්නම් ප්‍රශ්න 12ක ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. MCQ එකක්. ප්‍රශ්න ටිකක් කරන්න අද බැරි. කරන්න ඕනේ. ඈ? අද කරන්න ඕනේද? ඔව් මේ දැන් කරන්න ඕනේ. ඔව්. නෑ ඒ තරම් ඒක අමාරු නෑ. පහුගිය දේවල් සහ අද උගන්නපු දේවල් එකේ තියෙන්නේ. බය වෙන්න එපා. පව් මේ ළමයිනේ. WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙන්න බැරි අය ෂෙයා වෙලා පේනවා නැති. මේකෙන් ගන්න WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙන්න බැරි අය මම group එකටත් දාන්නම් දැන්. ප්‍රශ්න 12යි තියෙන්නේ. විනාඩි 12ක් ඇති. විනාඩි 12ක් යන්නෙත් නැහැ. සර් Zoom එකෙන් ෂෙයා කරන්න පුළුවන් නේද? මම ෂෙයා කරලා තියෙනවා පේන්නේ නැද්ද බං ඒක? නෑ එහෙම නෙමෙයි. ඔව්. නිකන් ඩොකියුමන්ට් එකක් වෙන ඩොකියුමන්ට් විදියට එක ෂෙයා පුළුවන්. කරන්න පුළුවන්. පුළුවන් එවන්න. ඔව්. මම දැන් ෂෙයා කරලා තියෙන එක පේනවද නැද්ද කියහන් ඉස්සෙල්ලා? සර්ගේ මේ ලස්සන Windows ලාංඡනයේ තියෙන ඩෙස්ක්ටොප් එක පේනවා. ඒකේ තියෙනවා this PC Zoom, එතකොට Android Studio, මම Google J සඳහා personal Edge, කවුද නිමන්දිත මොකක් දෙකක් තිබ්බද? ඇයි බං මේක මම ඕපන් කරලා තිබුණා මේක. දැන් හරිද? නැත් නැද්ද? අන්න දැන් හරි. ඩෙස්ක්ටොප් එකේ තියෙනවා කියවන්න එපානේ. නෑ ඒකේ අසභ්‍ය මොකුත් නෑ කොහොමද?
අද කට්ටුන්නේ නේද? අට්ටුන්නෑ අට්ටුන්නෑ අපරාධ සල්ලි දුන්නා නම් එහෙම අපරාධවත් දවස් ඕ කිහිපයක් ඒක තමයි. ඒ අතර ඒ දවස් කී දැන් 3-4 තුලදී කට්ටු වෙන්නේ නැද්ද නැත්තම් කට්ටු වුණාද? නෑ එක දිගටම මං හිතන්නේ නෑ ඊයේ කට්ටුනා බා ඊයේ කට්ටුනා ඒ ළමයි ගාන අනුවත් දන්නේ නැහැ. 20ට වගේ අඩු නම් තියෙනවද දන්නේ නැහැ. 15ට වගේ. අනේ මන්දනේ මේ උඹ ආපහු වර්ග වෙනස් කරලා තියෙන්නේ මට හොයාගන්න බෑ දැන් මේ ICT නුවන්ජේ. හරි ඒක හොඳයි නේද? හොඳයි මරු ආශා ඒක හොඳයි ඇත්තටම මේ ඩිසයින් කරලා මොනවා හරි මේ ළමයි මේකේ අප්ඩේට් කරන්න එහෙම ගැටලුවක් නැහැ 2 3 ගෲප් එකටත් දැම්මා ඔන්න ආවිනේ. තාම අනේ මොන්දව මේක හරි අන්න හරියා. සූම් එකනුත් එව්වා චමිත් ගත්තාද කොහොම හරි මහේෂ් මොකක් හරි ක්‍රමයකින් මේක ගත්තා නේද ප්‍රශ්න ටික මහේෂ් චමිත් එරන්ද අංජන ජැක්සන් ඌ අමතකුණා කියන්නකෝ අංජනය නෑ මේ ඔය නෑ සර් නෑ. අංජන නෑ
ස්පින්ඩරේට සිංහලෙන් කියන්නේ ස්පින්ඩරේ කියලාම තමා නේද? ඔව් සිංහල වචනයක් නැහැ ස්පින්ඩරේම තමයි කියන්නේ. සර් 7 වෙනි ප්‍රශ්නේ සාවද්‍ය වගන්තිය තෝරන්න. සාවද්‍ය නැද්ද මුකුත්? නෑ දත්ත ගබඩා වන කුඩා මේකකයේ වලලු නෙමෙයිනේ. ඒක සාවද්‍යයිනේ. ඒක කැටිතිනේ. ඕ වලලු තව දුරටත් බෙදූ විට වලලු ලැබේ කියන්නේ මොකද්ද? උඩ තැටියක තැටි එකිනෙකට වඩා තියන්න පුළුවන්. තැටියක දෙපැත්තම දත්ත ලියන්න පුළුවන්. දත්ත ගබඩාව කුඩා මේකේ වලලුය. වලලු තවදුරටත් බෙද විට එක් තැටියක ලියන්න. ඔව් මෙතන තමයි මේ කේස් එකනේ. 4 හදාගන්න එහෙනම්. මෙතන කැටිති කියලා ලියා ගන්න. ලියා ගන්න නැහැනේ දැන්. හිතා ගන්න. ඕ හරි. එතකොට සර් එක් තැටියක දත්ත ලිවීම හා කියවීමට ශීර්ෂක දෙකක් භාවිතා වෙන ඒවා තියෙනවද? ඇයි උඩයි යටයි දෙකට ශීර්ෂක දෙකක් ඕන. උඩ පැත්තට ශීර්ෂකයයි යට පැත්තට ශීර්ෂකයයි. හරි. හරි.
අපි බලමු උත්තර ටික නේද? උත්තර ටික බලමු. පළවෙනි ප්‍රශ්නයට එන්න. සකසනයෙහි ප්‍රධාන කොටස් දෙකක් වන්නේ. සකසනයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ALU එකයි CU එකයි රෙජිස්ටරයයි. හරි. පළවෙනි උත්තරේ ALU එක RAM එක වැරදි. RAM එක සකසනයේ කොටසක් නෙවෙයි. CU DVD RAM එකත් වැරදි. DVD RAM එක සකසනයේ කොටසක් නෙවෙයි. රෙජිස්ටරයයි RAM එකයි වැරදි. RAM එක සකසනයේ කොටසක් නෙවෙයි. command prompt එකයි රෙජිස්ටරයයි වැරදි. command prompt එක සකසනයේ කොටසක් නෙවෙයි. ALU එකයි CU එකයි කියන පස්වෙනි උත්තරේ හරි. පස්වෙනි උත්තරේ හරි. 5. කොටස් තුන ALU එකයි CU එකයි රෙජිස්ටරයයි. හරි. 2 සකසනයේ ප්‍රධාන කොටස් තුනක් ඇති අතර විධාන ඒකකය එයින් එකකි. විධාන ඒකකයේ කාර්ය වන්නේ. විධාන ඒකකයේ කාර්ය මොකක්ද කියලා අහනවා. විධාන ඒකකයෙන් කරන්නේ ඇත්තටම අනිත් කොටස් වලට උපදෙස් සැපීම කියන එක. අංක ගණිතමය කාර්යයන් සිදු කිරීම වැරදි. තාර්කික කාර්යයන් සිදු කිරීම වැරදි. මේ දෙකම කරන්නේ ALU එකෙන්. ALU එකෙන් තමයි මේ දෙකම කරන්නේ. ඊට පස්සේ අනෙක් කොටස් වලට උපදෙස් සැපීම තුන්වෙනි උත්තරේ හරි. පරිගණකයට ආදාන ලබා දීම සහ සහාය දීම වැරදි. ගණනය කිරීම සහ తాවකාලික මතකයේ සැපයීම මේ පස්වෙනි එක රෙජිස්ටරයේ කාර්යයක්. ප්‍රශ්නයට ගැලපෙන උත්තරේ 3. අනෙක් කොටස් වලට උපදෙස් සැපයීම. අනෙක් කොටස් වලට උපදෙස් සැපයීම තමයි හරි එක්කෙනා. තුන්වෙනි ප්‍රශ්නයට එනවා. දෘಢ තැටියක් වලලු වලට බෙදීමෙන් පසු තවදුරටත් උපකොටස් වලට බෙදිය හැක. එම උපකොටස් හඳුන්වනු ලබන්නේ සෙක්ටර්ස් කියලායි හඳුන්වන්නේ. හරි. වලලු වලට බෙදලා පස්සේ ආයෙ බෙදනවා නම් ඒවා අපි සෙක්ටර්ස් කියලායි හඳුන්වන්නේ. නූතන සෙක්ටර් එකක ප්‍රමාණය 4096යි බයිට්ස් වලින්. 4 පොදුවේ සැලකූ විට විශ්වශ්‍රේණිගත බස් කෙවෙනිය USB පෝට් එක භාවිතයේ ප්‍රතිඵලයක් නොවෙනුවේ. ඒ කියන්නේ USB පෝට් එක පාවිච්චි නොකරන්නේ මොකේද කියලා අහන්නේ. උපාංග බොහොමයක් සඳහා භාවිත කිරීමේ හැකියාව, දත්ත සම්ප්‍රේෂණ වේගය වැඩි කිරීම දෙකම හරි. භාවිතයේ පහසු වීම එකත් හරි. පහසුවෙන් වෛරසු පැතිරවීම ටිකක් තියන්න ඒකනේ. දත්ත මෙන්න විදුලි බලයෙන් සම්ප්‍රේෂණය කළ හැකි වීම. මොකද්ද ඔගේ 4 5 2න් හරි එක මොකද්ද? 4 5න් 2කින්ම පහසුවෙන් වෛරස් පැතිරවීම හරිද වැරදිද ඕක? ඒක තමයි හරියන්නේ නේ. ඔව්. ඒක තමයි ගැලපෙන්නේ. ඔව්. 4ට 4. 4ට 4. ටිකක් අමුතු වර්ගයේ ප්‍රශ්නයක්. 4ට 4. කොහෙන් හරි මම ගත්ත ප්‍රශ්නයක් මේක. පහ දෘಢ තැටියක දත්ත තැන්පත් වීම සිදුවන්නේ. දෘಢ තැටියක දත්ත තැන්පත් වෙන්නේ කොහොමද කියලා අහන්නේ. තැන්පත් වීම සිදුවන්නේ ශීර්ෂකය තුල ස්පින්ඩරේ ශීර්ෂකය සහ ස්පින්ඩරේ තැටිය මත, තැටිය හා ශීර්ෂකය මත. තැටිය මත කියන එකයි උත්තරේ. තැටිය මත. අපි ඔය එක එකක කාර්යයන් වෙන වෙනම ලියලිය කතා කරා. තැටිය මත කියන එකයි එන්න ඕනේ. 6 දෘಢ තැටිය තුළ දත්ත ලිවීම හා කියවීම සිදු කරනු ලබන්නේ ශීර්ෂකය හෙඩ් එක. ඉංග්‍රීසියෙන් ශීර්ෂකය කියන එකයි එන්න ඕනේ උත්තරේ. ශීර්ෂකය. 7 සාවද්‍ය වගන්ති අපි මේ කතා කරා. එතකොට මේක 4 වෙනි එක හැදුනොත් මෙතෙන්ට කැටිති කියලා නොගැලපෙන එක්කෙනා මෙයා දත්ත ගබඩාවන කුඩාම එකකේ වලලුය. ඒක නෙමෙයි ඒක වැරදි. ඒ හින්දා ඒක තමයි අපිට තෝරන්න වෙන උත්තරේ මේ වෙලාවේ. 7ට 3 කියන එකයි එන්න ඕනේ. 8 DVD RAM හි ලක්ෂණයක් නොවන්නේ. DVD RAM හි ලක්ෂණයක් නොවන්නේ. DVD RAM හරි. සර් ROM නේද? DVD RAM ඇත්තරම මේ ඕක
දැන් මෙතන මේ පාඩමට අයිති වෙන හින්දා ඔකට ගන්න වෙන්නේ ROM තමයි. ඇත්තටම මට වැරදිලා මේ RAM ROM වෙලා තියෙන්නේ. පේපර් එක හම්බුනොත් තව අර්ථයක් මේකට තියෙනවා. හරි. දැන් මේ වෙලාවේ ROM කරගන්න ROM තමයි ඒ මේක. කියන්නේ අපිට නිකන් මේ අර A level වගේ හම්බුනොත් එහෙම ආයේ නිකන් අහා ඉන්න දෙයක් නැහැ නේද? ROM කියන එක තමයි හරි. දැන් මේ පාඩමට අදාළව හරි ඕක. ROM. හරි නෙමෙයි. ඒ අකුර O අකුර කරගන්න ඕනේ. පිටත ආවරණයකින් යුක්තයි කියලා කියනවා. ධාරිතාව අනෙක් DVD වලට සමානයි කියලා කියනවා. දත්ත ලියීම හා කියවීම අද බෙද ලේසර් කිරණ මගින් කරනවා කියලා කියනවා. අනෙක් උපාංග වල දත්ත වඩා දත්ත ආරක්ෂිතයි කියලා කියනවා. ධාරිතාව ඔන්න ඔය ප්‍රමාණය කියලා කියනවා. මොකද්ද ගැලපෙන්නේ? පහ හරිනේ. අනෙක් උපාංග වලට දත්ත ආරක්ෂිතය කියන එක ගැන පොඩි ගැටලුවක් තියෙනව නේද? ඔව් සර්. ඔව්. ඕක තවදුරටත් සංකීර්ණව කතා කරොත් එහෙම පිටතාවරණයක් තියෙන DVD වර්ගයකුත් තියෙනවා. හරි. ඒ ගැන පොඩ්ඩක් කතා නොකර සිලබස් එකේ නෑ ඒක. අනික් උපාංග වලට ඉතින් වඩා සර් මේ ධාරිතාවෙන් හරි. අනෙක් උපාංග වලට දත්ත ආරක්ෂිතය කියන එක වැරදි උතන. දැන් ඕක අනෙක් උපාංග එක්ක ගත්තාම දුරට දැටිය එහෙම එක්ක සැලකුවාම මේකේ ආරක්ෂිත බවක් නෑ අතර. වැන්නොත් එහෙම ඉවරයි. වාතයට නිරාවරණය වෙලා තිබ්බොත් දත්ත වලට හානි වෙනවා. ඒ හින්දා හතර වැරදි. ලක්ෂණයක් නොවන්නේ හතර තමයි වර්ධින එක්කෙනා. අනෙක් උපාංග වලට වඩා දත්ත ආරක්ෂිතය කියන එක වැරදි. හරි. 9 අංකිත සහ ප්‍රතිසම ලෙස පරිගණක වර්ගීකරණය සිදු කරනුයේ. අංකිත සහ ප්‍රතිසම ලෙස වර්ගණක වර්ගීකරණය සිදු කරනුයේ භාවිත වන අරමුණ අනුව නෙවෙයි. අරමුණ අනුව භාවිතා කළේ සුවිශේෂී අරමුණුයි සාමාන්‍ය අරමුණුයි කියලා ප්‍රමාණය අනුවත් නෙමෙයි. ප්‍රමාණය අනුව වර්ග කීපයක් තිබ්බා. සුපිරි මහා මධ්‍ය ශුද්‍ර කියලා. වේගය අනුවත් නෙමෙයි. භාවිතා කරන තාක්ෂණය අනුව කියන එකයි ගැලපෙන උත්තරේ. 9ට 4 10ට එන්න. මොබයිල් ඩිවයිස් එවත් ජංගම උපාංගයක් නොවන්නේ. මොබයිල් ඩිවයිස් එවත් ජංගම උපාංගයක් නොවන්නේ. කියන්නේ තැනින් තැනට අරන් ගිහිල්ලා වැඩ කරගන්න පුළුවන් එකක් නොවෙන්නේ මොකද්ද කියලා අහන්නේ. ටැබ්ලට් එක පුළුවන්. ලැප්ටොප් එක පුළුවන්. නෝට්බුක් එක පුළුවන්. ස්මාර්ට්ෆෝන් එක පුළුවන්. මිනි කම්පියුටර් එක බෑ. මේක නේද තෝරන්න වෙන්නේ. ඔව්. මිනි කම්පියුටර් එක තෝරන්න. මේ වෙලාව වෙන කරන්න දෙයක් නැහැ. ඔව් සර් හැබැයි මිනි කම්පියුටර් එකක් පුළුවන් නේද? මම දැන් Google එකේ සර්ච් කරා. අනිත් ඒවා එක්ක සාපේක්ෂව අරන් යන්න පුළුවන් හැකියාවක් නැහැ කියලා හිතමු. ඔව් සර්. ඔව්. Google එකේ සර්ච් කරානේ. එහෙම තමයි ඇත්තන විභාග ලියන්න දෙන්න ඕනේ හරිනම්. Google නෑ මේ මොකක්ද කියලා බලන්න මම ඔක්කොම මේවා කරලා තියෙන්නේ. නෑ මම කියන්නේ ICT දෙන්න ඕනේ සර්ච් කරලා ලියන්න තමයි. මේ තියරි පතක තියාගන්න දෙන්න හොඳ නෑ. ඒ වෙලාවේ හිතලා කල්පනා කරලා දේවල් හොයාගෙන ලියන්න තියෙන්න ඕනේ පේපර් එක. ඔව් නේද? එහෙම ඉතින් වෙන එකක් නෑ. අපේ සජිත් මැතිතුන්නාවත් සමහරට කරන්න පුළුවන්. ඒ වගේ ඔව් අමුතු අදහස් තියෙනවනේ. අමුතු අදහස් තියෙනවා යාට. 11 චුම්බක පටිවල භාවිත වන දත්ත ගබඩා කිරීමේ ක්‍රමය. චුම්බක පටිවල අද කතා කරේ පිළිවෙලින් ප්‍රවේශ වීම කියන එක. පිළිවෙලින් ප්‍රවේශ වීම කියන එක අද කතා කරේ ඕක. 11ට 4 12 සමාන්තර හා ජාලක පරිගණනය යන ක්‍රියාවලි දෙක මගින් සිදු කරනුයේ කාර්යයන් පරිගණකයේ ඔස්සේ සිදු කිරීමයි. එතන තිතක් තියෙන ඊට පස්සේ සමාන්තර පරිගණකයට වඩා ජාලක පරිගණනයේ වාසියක් වන්නේ. ජාලක පරිගණකයේ වාසියක් අපි වාසි කීපයක්ම කිව්වා. ඉක්මනින් කාර්යයන් සිදු කර ගැනීම, කාර්යයන් සිදු කර ගැනීමට අඩු කාලයක් ගත වීම, කුඩා කාර්යයන් ඉක්මනින් සිදු කර ගැනීම හැකියාව, කාර්යයන් සිදු කර ගැනීමට වැඩි කාලයක් ගත වීම, අන්තර්ජාලය හා වේගවත් පරිගණක මගින් කාර්යයන් සිදු කර ගැනීම. පහ තමයි ගැලපෙන්නේ. වඩාත්ම ගැලපෙන්නේ පහ. වඩාත්ම ගැලපෙන්නේ පහ. අන්තර්ජාලය සහ වේගවත් පරිගණක මගින් කාර්යයන් සිදු කර ගැනීම කියන එක.
අභිෂේක් කීයක් හරිද? අර දෙවෙනි එක විතරයි සර් වැරදි. 11යි. මයිස් කීයක් හරිද? 8යි සර්. 8යි. චමිත් 11යි සර්. නියමයි. එරන්ද මදුෂාන් 10 සර්. 10යි සර්. මලිති කුමාරී එකක් වැරදි. එකක් වැරදි. පබෝදා ඈ 10යි. 10යි. සඳුනි 9යි. ජයින්දු ජයින්දු 11යි කියලා ඉවරලා තියෙනවා. වාසුල 10යි. විහංග 8යි. හරි. පොඩ්ඩක් කරපු ටික බලන්න ඕනේ. හරිනේ. මම අද කරපු ටික මතක් කරලා පන්ති ඉවර කරන්නම්. කරපු ටික පොඩ්ඩක් මතක් කරන්නන්නේ. මුලින්ම කරේ ෆ්ලොපි ඩිස්ක් එක ගැන 930 ගැන දැනට පාවිච්චි කරන්නේ නැහැ කිව්වා ධාරිතාවෙන් අඩු නිසා. ඊට පස්සේ සැනලි මතකය දැනට වැඩිපුර පාවිච්චි කරන උපාංගයක් හෝ විවිධ පරිමාණ වලින් ධාරිතා වලින් ගන්න පුළුවන් කිව්වා. තැනින් තැනට අරන් යන්න පුළුවන් වෙන එක වාසියක් කිව්වා. දත්ත සහ උපාංගයේ ආරක්ෂාව වඩා හොඳයි කියලා කිව්වා. හරි. ඊට පස්සේ මතක කාඩ්පත් ගැන වාක්‍යයක් දෙකක් කිව්වා. ඊට පස්සේ දත්ත ගබඩා කිරීම සහ භාවිතය කරන ක්‍රමය අනුව ක්‍රම දෙකක් කතා කරා. ක්‍රම දෙකක් කතා කරා. ඒ ක්‍රම දෙක පිළිවෙලින් ප්‍රවේශ වීම sequential access. අපි යන්න ඕන දත්තයට පිළිවෙලින් ඊට කලින් තියෙන ටික පහු කරන් යනවා නම් ඒක sequential access කිව්වා. ඒකට වැඩි කාලයක් ගත වෙනවා කියලා කිව්වා. චුම්බක පටිවල පාවිච්චි වෙන්නේ ওই ක්‍රමය කියලා කිව්වා. ආම්බුලන්ස් ප්‍රවේශ වීම එකවරම දත්තයට ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා කිව්වා මේ ක්‍රමයේදී. මේකෙන් වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. පිළිවෙලින් දත්ත වෙත ප්‍රවේශ වීමට වඩා කාර්යක්ෂමයි කිව්වා. ඊට අමතරව දුඩ තැටිය, සංයුක්ත තැටිය, සැලි මතක වගේ උපකරණවල මේවා පාවිච්චි වෙනවා කිව්වා මේ ක්‍රමය. ඊට පස්සේ අලුත් මාතෘකාවක් කතා කරා පරිගණකය මගින් කාර්යයන් සිදු කරගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන. සමාන්තර පරිගණනය සහ ජාලක පරිගණනය. සමාන්තර පරිගණනය කිව්වේ කාර්යයක් කුඩා කොටස් වලට බෙදලා එකම පරිගණකය මගින් කරලා ඉවර කරගන්නවා නම් ඒකට අපි සමාන්තර පරිගණනය කියලා කිව්වා. ජාලක පරිගණනය කිව්වේ කාර්යයක් කුඩා කොටස් වලට බෙදලා ජාලය තුල අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අනිත් පරිගණකත් පාවිච්චි කරලා පරිගණක කීපයක් මගින් කාර්ය කරලා ඉවර කරගන්න එකටයි ජාලක පරිගණනය කියලා කිව්වේ. හරි. ඊළඟ දවසේ ලබන සඳුදා ඊටා වැදගත් මාතෘකාවක් තියෙන්නේ කොහොම හරි කනෙක්ට් වෙන්න සඳ 4:00මාරට වෝන් නිව්මාන් ආකෘතියේ තියෙන්නේ අලුත්ම කොටසක් ඊටා වැදගත් කොටසක්. වෝන් නිව්මාන් ආකෘතිය. හරි. සඳ හම්බෙමු. ජය වේවා. මේ කවුරු හරි පින්වතිය මම හරි පින්වතෙක් හරි මට මේ නෝට්ස් ටික දාන්නේ. පබෝද දායි නෝට් එකනේ. සර් අර කට්ටියට කිව්ව මේ අරක මේ ෂෙයා කරන්න කියලා WhatsApp group එකට දාන්නද මම? මන් දාන්නකෝ. හා. හරි සර්. හරි.